සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි කතා කරමින් ඉන්නේ පංච උපාදානස්කන්ධය ගැන බව මේ පින්තුන් දැන් හොඳ ආකාරවම දන්නවා. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ කෙටියෙන් හඳුන්වන දුක. එතකොට මේ දුක නම් වූ මේ ආර්ය සත්‍ය, මේ දුක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අවබෝධ කළ යුතු එකක් කියලා. බිඳවන්න තියෙන එකක් නෙවෙයි, අවබෝධ කරන්න තියෙන එකක්. ඒතරේ දුක්ඛ සමුදය නැත්නම් පංච උපාදානස්කන්ධයේ සකස් වීම ඒක ප්‍රහාණය කරන්න ඕනි. ඒක ප්‍රහාණය කර යුතු සත්‍යය. ඊට පස්සේ ඒක ප්‍රහාණය කරද්දී ඒ දුක නොහට ගන්නා තත්ත්වයටපත් වෙනවා. දුක නොහට ගැනීම තමයි දුක්ඛ නිරෝධය. ඒක සාක්ෂාත් කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සාක්ෂාත් කළ යුතු ආර්ය සත්‍යයක් කියලා. ඒතර මේකට තියෙන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රගුණ කළ යුතුයි කියලා. වැඩි යුතුයි, ප්‍රගුණ කළ යුතුයි කියලා. ඒතර ආර්ය සත්‍යයේ ආර්ය සත්‍ය හතරට ඒක තමයි කළ යුතු දේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ඒවා අපි අහලා තියෙනවා ඔබ. ඊතර පින්වත්නි, මේ පංච උපාදානස්කන්ධයේ දුක ගැන අපි මේ සාකච්ඡා කරන්නේ බුද්ධ දේශනා ඇසුරින්. අපි මේට දින දෙකකට ඉස්සර වෙලා අපි පටන් ගත්ත සාකච්ඡා කරන්න මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයට අයිති සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම උද්දේශ විභංග සූත්‍රය. උද්දේශ විභංග සූත්‍රය ස්වභාවයෙන්ම ටිකක් ගැඹුරු දහම් කරුණු තියෙන සූත්‍ර දේශනාවක්. නමුත් අපි මේවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා කියලා, ඒ රහතන් වහන්සේලා මේ ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා කියලා, බෙද බෙදා දක්වලා තියෙනවා කියලා අපි දැනගත යුතුයිනේ. එතකොටනේ අපිට පුළුවන් මෙවැනි ගැඹීර වූ ධර්මයක් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ කියලා. ඒ ශ්‍රාවකයන් වහන්සේලා මෙවැනි ගැඹීර වූ ධර්මයක් තමයි විග්‍රහ කරලා බෙද බෙදා දක්වලා තියෙන්නේ. උන්වහන්සේලා අවබෝධ කරගත්තේ සසර දුකින් නිදහස් වෙන්න මේ ධර්මයේ තමයි අවබෝධ කරගත්තේ කියලා අපිට ඒ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහිත්, ඒ ශ්‍රාවක මහා සංඝරත්නය කෙරෙහිත්, ඒ වගේම ඒ උත්තම වූ ඒ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහිත් අපේ හිතේ ප්‍රසාදේ, චිත්ත ප්‍රසාදේ ඇති වෙන්නේ මේ තුන් සූත්‍ර දේශනා අපි හොඳට ඉගෙන ගනිද්දී. අපිට පොඩ අපේ චූටි නුවණට පොඩ තේරෙන්න පටන් ගනිද්දී. ඉතින් පින්වත්නි, අපි සාකච්ඡා කළා ඒ උද්දේශ විභංග සූත්‍රයේ. දැන් ඔබ දන්නවා මේ උද්දේශ විභංග සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී
භික්ෂුන් වහන්සේලාට උද්දේශය දේශනා කළා. ඒ උද්දේශය තමයි තථා තථා භික්කවේ භික්ඛු උපපරික්ඛේය යතා යතා සුපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං අජ්ජත්තං අසංඨිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය බහිද්ධා භික්ඛවේ විඥානේ අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසංඨිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ න හෝති තී කියලා භාග්‍යවතුන් වහන්සේ මේ උද්දේශය ඒ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඒ භික්ෂුන් වහන්සේලාට ඒක තේරුන්නේ. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා ඊට පස්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා මහා කච්චායන මහරහතන් වහන්සේ මේකේ විභංගය, මේ උද්දේශී විභංගය අසා දැනගනිමින් තමයි මේ ඉන්නේ. එතකොට අපි ඒක තමයි සාකච්ඡා කර කර හිටියේ. අපි එතකොට මම හිතන්නේ අපිට ඒකේ මුල් කොටස බහිද්ධා විඥානං අවික්ඛිත්තං අවිසටං කියන එක සාකච්ඡා කරන්න අපිට ගත වුණා දේශනා දෙකක්ම. දවස් දෙකක්ම අපි සාකච්ඡා කළේ ඒ කොටස. දැන් අපි කතා කරන්න යන්නේ ඒකේ ඊළඟ කොටස. මම කිව්වනේ ඔබට මේක සාමාන්‍යයෙන් මහා කච්චායන මහරහතන් වහන්සේ ප්‍රධාන අධීර තුනකින් විස්තර කළේ කියලා. ප්‍රධාන අධීර තුනක් විස්තර කළේ. ඒකේ පළවෙනි අධීර තමයි බහිද්ධා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං කියන එක. දෙවෙනි අධීරයේ විදිහට අපි එදා කතා කළේ, අපි හඳුන්වා දුන්නේ අජ්ජත්තං අසංඨිතං කියලා කියන්නේ මොකක්ද කියන එක. අජ්ජත්තං අසංඨිතං. අපි කිව්වා මහා කච්චායන මහරහතන් වහන්සේ අර භාග්‍යවතුන් දේශනා කරපු බහිද්ධා චස්ස විඥානං අවික්ඛිත්තං අවිසටං කියන කොටසත් දෙආකාරයටම විස්තර කළා. ඒ කියන්නේ බහිද්ධා විඥානං වික්ඛිත්තං විසටං කියන්නේ මොකක්ද කියලත්, ඒ වගේම බහිද්ධා විඥානං අවික්ඛිත්තං අවිසටං කියන්නේ මොකක්ද කියලත් විස්තර කළා කියලා අපි සාකච්ඡා කළා. එතකොට මේකෙත් මේ අජ්ජත්තං චිත්තං අසංඨිතං කියන එකත් මහා කච්චායන මහරහතන් වහන්සේ දෙපැත්තම විස්තර කරනවා. අජ්ජත්තං චිත්තං සංඨිතං කියලා කියන්නේ මොකක්ද කියලාත් විස්තර කරනවා. අජ්ජත්තං චිත්තං අසංඨිතං කියන්නේ මොකක්ද කියලාත් විස්තර කරනවා. එතකොට අපි කියවනේ අර බාහිරට විඥාණය වික්ෂිප්ත වෙනවා විසිරෙනවා කියලා කියන්නේ ඇසින් දකින රූපයේ ඒ රූප නිමිත්තේ විඥානයේ හැසිරෙනවා කියලා. ඒතකොට මේ විඥානය ඒ රූප නිමිත්තානුසාරීව හැසිරෙද්දී විඥානය ඒ රූප නිමිත්තේ ආස්වාදයට ගිජු වෙනවා. රූප නිමිත්තස්සාද ගතිතං කියලා එක විස්තර කළා. ඊට පස්සේ රූප නිමිත්තේ ආස්වාදයට බැඳෙනවා. රූප නිමිත්තස්සාද විනිබද්දං. ඊළඟට රූප නිමිත්තේ ආස්වාදයේ සංයෝජනියත් එක්ක එකතු වෙලා වාසය කරනවා. රූප නිමිත්තස්සාද සංයෝජන සංයුත්තං කියලා එතනදී මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර කළා. ඒ කියන්නේ අපි රූපයක් දැකිද්දී ඒ රූප නිමිත්ත ඔස්සේ අපි සිත වැඩ කරන්න පටන් ගන්නවා. ඒක මේ කියන්නේ. ඊට පස්සේ ශබ්දයක් අහද්දී ශබ්ද නිමිත්ත ඔස්සේ සිත වැඩ කරනවා. ඊට පස්සේ දිගින් දිගට. හරි. ඒතර නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය කරද්දී ඒ ගඳ සුවඳ නිමිත්ත ඔස්සේ සිත වැඩ කරන්න පටන් ගන්නවා දිගින් දිගට. එතකොට මොකද වෙන්නේ? මේ විදිහට දිව රසයට, කයට දැනෙන පහසට, මනසට සිතන අරමුණු වලට මේ නිමිති ඔස්සේ සිත වැඩ කරනවා. ඒකට කියනවා බාහිරට විසිරුණා කියලා. හරි. ඒතර මේක නොවිසිරී තියාගන්න ඕනි. ඒතර නොවිසිරී තියාගන්න මොකක්ද ඊළඟට කල යුත්තේ නම් අපි? නොවිසිරී තියාගන්න පුරුදු කරන්න ඕනි සිත භාවනා අරමුණකට ගන්න ඕනි. භාවනා අරමුණකට ගන්න ඕනි. මුලින්ම සමාධි නිමිත්තක් සිතට පුරුදු කරන්න ඕනි. සමාධියක් පුරුදු කරන්න ඕනි. ඒතර ඒ සමත භාවනාවක් පුරුදු කරන්න ඕනි. ඒතර ඒ සමත භාවනාවක් පුරුදු කරද්දී ඒ ක්‍රමක්‍රමෙන් අපේ සිත ඒ සමත අරමුණේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. හරි. සමාධි අරමුණේ තැම්පත් වෙන්න පටන් ගන්නවා සිත. දැන් ඔන්න ක්‍රමක්‍රමෙන් අපි දැන් භාවනා කරන්න වාඩි වුණාට පස්සේ දැන් අපි ඒ භාවනාවේදී හොඳට
සිත එකඟ කරගන්නවා. දැන් භාවනා කරන්න වාඩි වුණ හැටියේම සිත එකඟ වෙන්නේ නැහැ නේ. ඒතර භාවනා කරන්න වාඩි වුණත් අපිට භාවනා කරන්න වාඩිලා ඊට පස්සේ අපිට මේ මතක් වෙනවා. ඇසින් දැකපු රූප, කනින් අහපු ශබ්ද ඒවා මතක් වෙනවා. ඊට පස්සේ මේ කයට දැනෙන මේ පහසවල්, මේ මොහොතේ දැනෙන පහසවල්, ඊට පස්සේ කකුල් රිදෙනවා, ඊට පස්සේ නේ දැන් රස්නි දැනෙනවා. දැන් මේවල හිත වැඩ කරනවා. ඒ ඔක්කොම එතකොට බාහිරට සිත විසිරීම, වික්ෂිප්ත වීම. දැන් ඒකෙන් අපි හිත බැහැර කරගන්න උත්සාහ කරනකොට ඒකට අපි කරන්නේ මේ සිතට භාවනා අරමුණක් දෙන එකනේ. ඒ භාවනා අරමුණක් දීලා, සමත අරමුණක් දීලා අපි සිත ඒ අරමුණේ එකඟ කරන්න උත්සාහ කරනවා. එකඟ කරන්න උත්සාහ කරද්දී අපිට ඔන්න දැන් සිත එකඟ වෙලා ඒ සමාධි අරමුණේ සිත එකඟ වෙලා දැන් ධ්‍යාන මට්ටම් වලට එනවා. හරි? ධ්‍යාන මට්ටම් වලට එනකොට මුලින්ම යා තුළ උපදිනවා පළවෙනි ධ්‍යානය. එතකොට මේ මහා කච්චායන මහරහතන් වහන්සේ දැන් විස්තර කරනවා අජ්ජත්තං සම්ටිතං කියන්නේ මොකක්ද කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අජ්ජත්තං සම්ටිතං විදිහට තියාගන්න නෙමෙයි අසම්ටිතං කරගන්න කියලා. දැන් අජ්ජත්ත සම්ටිතං කියන්නේ මොකක්ද කියන එක විස්තර කරනවා. හරි? දැන් ඔබට සමහරට මේ වචන අජ්ජත්තං සම්ටිතං අසම්ටිතං ඊට පස්සේ වික්කිත්තං විසටං මේ වගේ වචන නුහුරුයි තාම ඔබට. හුරු නෑ. මොකද ගොඩාක් දේශනාවල මේ වචන අහු නොවෙන නිසා. නමුත් දැන් මේ බුද්ධ දේශනාවනේ. ඒතර මේ බුද්ධ දේශනාවනේ. ඒතර බුද්ධ දේශනාවේ මේ වචන තියෙනවා. මේ බුද්ධ දේශනාවේදී ඉගෙන ගන්න එපා. එතකොට මම මේ ආපහු දැන් ඔබට තේරෙන්නේ ඇති මම දැන් මේ උද්දේශභංග සූත්‍රයේම දවස් 2ක් කළා මීට ඉස්සරලා. ඒතර මේ දවස් දෙකේම මම සමහරට එකම දේ ආපහු ඔබට කියනවා. ඒතර ඒ ආපහු ඔබට කියන්නේ ඒතර මේක ඔබට එච්චර හුරු පුරුදු නැති නිසා. හරි? ඒතර හුරු පුරුදු නැති නිසා මේක නැවත ඔබ මමත් ඔබට කියා දෙමින් ඔබගේ සිතට මෙන්න මේකයි කියලා අර හිතට කාවද්දන්න මේ උත්සාහ කරන්නේ. ඔබත් එතකොට මේ අර මොකද මේ එකම දේ ආපහු කියන්නේ කියලා ඔබ සිතවිල්ලක් ඇති කරගන්න නැතුව ආපහු ඒක මේ මම කියන එක අහමින් ඔබ හිතට ඒක හුරු කරගන්න ඕනේ. පුරුදු කරගන්න ඕනේ. එතකොට දැන් ඔන්න බාහිරට විසිරුණු සිත එක අරමුණකට ගන්නවා. භාවනා අරමුණක් මේ සිතට අපි දීලා ඊට පස්සේ ඒ භාවනා අරමුණ සිත අල්ලගත්තට පස්සේ දැන් ඔන්න බාහිරට හිත විසිරෙන්නේ නැහැ. දැන් සමාධියක් වැඩෙනවා. සමාධියක් වැඩිලා එයාට ඔන්න පළවෙනි ධ්‍යානයට මෙයාපත් වෙනවා. මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා කතංචාවසෝ අජ්ජත්තං චිත්තං සම්ටිතන්ති උච්චති. ආශ්මත්නි කොහොමද මේ ආධ්‍යාත්මයේ සිත පිහිටනවා කියලා කියන්නේ? මොකක්ද? ඉදහවසෝ බික්කු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් මේ විස්තර කරේ පළවෙනි ධ්‍යානය. හරි? මොකද්ද මේ කියන්නේ? ඉදහවසෝ බික්කු ආශ්මත්නි භික්ෂුව විවිච්චේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙලා. දැන් මේ භික්ෂුවට කාම අරමුණු සිතට එන්නේ නැහැ. හරි? කාම සංකල්පනාවල සිත වැඩ කරන්නේ නැහැ. කාම අරමුණු වල සිත වැඩ කරන්නේ නැහැ. කාමයන් දැන් වෙන් වෙලා. දැන් සමාධියක් ඇති විලානේ. හරි? දැන් කාමයේ ඔස්සේ සිත දුවන්නේ නැහැ. ඇසින් දැකපු ප්‍රියමනාප රූප, කනින් අහපු ප්‍රියමනාප ශබ්ද, නාසයෙන් දැනුණු ප්‍රියමනාප ගඳ සුවඳ, දිවට දැනුණු ප්‍රියමනාප රස, කයට දැනුණු ප්‍රියමනාප පහසවල් ඔස්සේ ඒව ඔස්සේ සිත වැඩ කරන්නේ නැහැ. හරි? දැන් මොකද වෙන්නේ? ඒකට කියනවා විවිච්චේව කාමේහි කාමයන්ගෙන් වෙන් වෙලා. විවිච්ච අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා. මොකද්ද මේ අකුසල ධර්මයන් කියලා කියන්නේ? අකුසල ධර්මයන් කියලා කියන්නේ පංච නීවරණ වලට. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අකුසල රාශි කියලා සූත්‍රයක් දේශනා කළා. මහණෙනි අකුසල් රැස අකුසල් ගොඩ කියලා කියනවා නම් මහණෙනි කියන්නේ පංච නීවරණයි කියලා. එනම් පංච නීවරණ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන් වලට කියනවා අකුසල් කියලා. අකුසල් ගොඩ කියලා.
එහෙනම් මේ පළවෙනි ධ්‍යානයට පත් වෙනකොට විවිච්ඡේව කාමී කාමයන්ගෙන් සිත වෙන් වෙලා. ඒ පංච නීවරණ වලට අයිති ඉතිරි අකුසල් වලමුත් සිත ඒකට පොදුවේ කියනවා විවිච්ඡ අකුසලේහි ධම්මේහි. අකුසල ධර්මයන්ගෙන් සිත වෙන් වෙලා. හරි අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විවිච්ඡ අකුසලේහි ධම්මේහි. සවිතක්කං සවිචාරං විතර්ක සහිත විචාර සහිත. මොකද්ද මේ විතක්ක විචාරය? ඒ විතක්ක විචාර තමයි භාවනා අරමුණ ගැන එයා කල්පනා කරන්න ඕනි. භාවනා අරමුණ. ඒ කියන්නේ භාවනා අරමුණ ගැන මේ පළවෙනි ධ්‍යානය තුල කල්පනා කරන්න ඕනේ. ඒක තමයි විතක්ක විචාර. විතක්ක කියන්නේ ඒ ගැන කල්පනා කිරීම. හරි? ඒ ගැන මේ හොඳට මෙනෙහි කිරීම. විචාර කියන්නේ ඒක නැවත නැවත කිරීම. හරි? විතර්ක විචාර. එතකොට මේ භාවනා අරමුණ ගැන එයා විතර්ක කරන්න ඕනි, කල්පනා කරන්න ඕනි. ඊට පස්සේ ඒක නැවත නැවත කරන්න ඕනි. එතන තියෙනවා යම් එයාට කළ යුතු දෙයක් තියෙනවා. හරි? එතකොට විතක්ක විචාර කියනවා ඒවට. එතකොට සවිතක්කං සවිචාරං. මේ පළවෙනි ධ්‍යානය තුල මේ භාවනා අරමුණ ගැන එයා කල්පනා කිරීම නැවත නැවත කල්පනා කිරීම කරන්න වෙනවා. කරනවා. ඒකට කියනවා සවිතක්කං සවිචාරං. විවේකජං පීති සුඛං. විවේකජං කියලා කියන්නේ දැන් විවේක තියෙනවනේ කිහිපයක්. විවේක තියෙනවා කාය විවේක තියෙනවා. ඊට පස්සේ චිත්ත විවේක තියෙනවා. උපදි විවේක තියෙනවා. ඒතර කාය විවේක කියලා කියන්නේ මේ කයට අපිට ලැබෙන විවේකය. ඒක සාමාන්‍ය දැන් භාවනාවක් මේ කරන්න කෙනෙක් වාඩි වුණාට පස්සේ භාවනා කරන්න වාඩි වුණු සැනින්ම වාඩි වීමෙම කාය විවේකී ලැබෙනවා. එයා වෙන මේ කාය වෙහෙසලා වැඩක් කරන්නේ නැහැ නේ. එහෙනම් කාය විවේකී තියෙනවා ඒ තුල. හරි? ඊට පස්සේ චිත්ත විවේකය. කාය විවේකේ චිත්ත විවේකේ. චිත්ත විවේකේ කියලා කියන්නේ ඔන්න ඔය සිතෙහි මෙහි දුවන්නේ නැතුව පංච නීවරණයන්ගෙන් සිත බැහැර වුණාට පස්සේ සිතට යට විවේකයක් තියෙනවා. හරි? අන්නේ විවේකය. එතකොට ඒකට කියනවා චිත්ත විවේකය කියලා. කාය විවේකය, චිත්ත විවේක. උපදි විවේකය කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණයෙන් කරපුවාම ලැබෙන විවේකය. හරි? ඒක ලැබෙන්නේ රහතන් වහන්සේට. සම්පූර්ණ පූර්ණ වශයෙන් උපදි විවේකයක් ලැබෙන්නේ රහතන් වහන්සේට. කෙලෙස් ප්‍රහාණයත් එක්ක. ඒතර මේ මෙතනදී කියන්නේ විවිච්ඡ කාමෙහි විවිච්ඡ අකුසලී ධම්ම සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං. එතන විවේකයක් තියෙනවා. කාය විවේකයක්, චිත්ත විවේකයක්. දැන් සිතේ අකුසල ධර්මයන් නැහැනේ, පංච නීවරණ නැහැනේ. ඒතර සිත එහෙ මෙහෙ දුවන්නේ නැහැ. එහෙ මෙහෙ දුවන්නේ නැහැ. සිත එකඟ වෙලා දැන් තියෙන්නේ. ඒතකොට සිත එහෙ මෙහෙ දුවන්නේ නැති නිසා සිතට විවේකයි. අන්නේ විවේකයේ තුලින් ඒ කෙනාගේ සිතේ හට ගන්නවා ප්‍රීතියක්. හරි? විවේකජම් පීති සුඛං. ප්‍රීතියක් හට ගන්නවා. ඒකත් එක්කම කායික සැහැල්ලු බවක්, කයේ සැපයක් හට ගන්නවා. හරි? මේ වෙනකොට මෙයාගේ කය සැහැල්ලු වෙලා. හරි? කයේ සැහැල්ලුභාවය ඇති වෙලා, ඒ සැහැල්ලුභාවයත් එක්ක කයට ලොකු සැපයක් මෙයාට තියෙනවා. ඒ වගේම ප්‍රීතියක් තියෙනවා. විවේකයේ තුලින් හටගත්තු ප්‍රීතියකුත් තියෙනවා. කායික විවේකයේ තුලින් සහ චිත්ත විවේකයේ තුලින් හටගත්තු කයේ සැපයකුත් තියෙනවා. ඒතර ඒ ටික මෙයා අත් විඳිනවා. විවේකජං පීති සුඛං. පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ඒ වලින් යුක්ත පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. හරි? එහෙනම් ඔන්න පළවෙනි ධ්‍යානයේ තුල අංග පහක් තියෙනවා. ඒ පළවෙනි ධ්‍යාන තුල තියෙන අංග තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා. මේ අංග පහම පළවෙනි ධ්‍යානයේ තුල තියෙනවා. ඒතර පළවෙනි ධ්‍යානයේ තුල අංග පහක් යා නැති කරනවා. අංග පහක් නැති කරලා තමයි පළවෙනි ධ්‍යානයටපත් වෙන්නේ. ඒ අංග පහ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. එහෙනම් පළවෙනි ධ්‍යානයටපත් වෙනකොට අංග පහක් ප්‍රහාණය නැති වෙලා යනවා. අංග පහක් උපදිනවා. ඒතර නැති වෙන අංග පහ තමයි අර පංච නීවරණ. උපදින අංග පහ තමයි පළවෙනි ධ්‍යාන තුල තියෙන උපදින අංග පහ තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ අංග පහ. එතකොට ඔන්න පළවෙනි ධ්‍යානෙ දැන්පත් වුණා. පළවෙනි ධ්‍යානෙටපත් වෙලා ඉන්නේ. තස්ස විවේකජ පීති සුඛානුසාරී විඥානං හෝති. දැන් මොකද්ද වෙන්නේ? ඔන්න අලුත් දැන් අරුබුදයක් උපදිනවා. මොකද්ද? දැන් මෙයා පළවෙනි ධ්‍යානයටපත් වුණාට ඒ ධ්‍යානයේ තියෙනවා විවේකයේ තුලින් හටගත්තු ප්‍රීතියත් සැපයත්. එතන තියෙන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ධ්‍යානයේ තියෙන ධ්‍යාන සැපය
ධ්‍යාන සැපයයි සාමාන්‍ය කාමයන් තුලින් ලබන සැපයයි ගත්තාම අහසට පොළොව වගේ වෙනස්. ධ්‍යාන සැපයට පත් වුණොත් මේ ධ්‍යාන සැපේ අත්විඳුත් එහෙම මේ කාම සැපය එයාට හීන වූ දෙයක් විදිහට තමයි තේරෙන්නේ කියලා. ඒ කියන්නේ කාම සැපේ මොකක්ද කියලා අහනවා විවේකයේ තුල මේ පළවෙනි ධ්‍යාන තුල තියෙන ධ්‍යාන සැපයත් එක්ක බලනකොට. හරි? එතකොට මේ විවේකයේ තුලින් හටගත්තු ප්‍රීතියටයි සැපයටයි එයා අහු වෙනවා. ඒ විවේකයේ තුලින් හටගත්තු ප්‍රීතියයි සැපේයි කියන දෙකේ විඥානය වැඩ කරන්න පටන් ගන්නවා. ඒක විඥානයේ ඒ තමයි කියන්නේ විවේකජ පීති සුඛානුසාරී විඥානං හෝති. විවේකයේ තුලින් හටගත්තු ප්‍රීතියයි සැපේයි ඒකට අනුව විඥානයේ පිහිටන්න පටන් ගන්නවා. විඥානයේ හැසිරෙන්න පටන් ගන්නවා. හරි? විවේකජ පීති සුඛස්සාද ගතිතං. ඒ විවේකජ පීති සුඛයේ ආස්වාදයට ගිජු වෙනවා. එහෙනම් බලන්නකෝ පළවෙනි ධ්‍යානයට පත් වෙන කෙනා ඒ ධ්‍යාන සැපයට අහු වෙනවා. හරි? විවේකජ පීති සුඛස්සාද ගතිතං. ඒකට ගිජු වෙලා වාසය කරනවා. විවේකජ පීති සුඛස්සාද විනිබද්දං. හරි? ඒ විවේකයේ තුලින් හටගත්තු ප්‍රීතියටයි සැපයටයි බැඳෙනවා. විනිබද්දං. විවේකජ පීති සුඛස්සාද සංයෝජන සංයුත්තං. ඒ විවේකයේ තුලින් හටගත්තු ප්‍රීතියයි සැපයයි ඒ ආස්වාදී සංයෝජනියත් එක්ක එකතු වෙලා වාසය කරනවා. ඒකත් එක්ක බැඳිලා වාසය කරනවා. අජ්ජත්තං චිත්තං සම්ටිතන්ති වුච්චති. ආශ්මත්නි ඕන්නකට කියනවා සිත ආධ්‍යාත්මයේ පිහිටලා තියෙනවා කියලා. හරි? ඔකට කියනවා සිත ආධ්‍යාත්මයේ පිහිටලා තියෙනවා කියලා. එතකොට මේ පළවෙනි ධ්‍යානය තුල දැන් ඔන්න පළවෙනි ධ්‍යානය මේ උපදවාගෙන වාසය කරන පළවෙනි ධ්‍යානය තුල තියෙන විවේකයේ තුලින් හටගත්තු ප්‍රීතියටයි සැපයටයි අහුවෙලා ඒ තුල වාසය කරනවා. එතනින් එහාට මෙහාට යන්න බෑ. හරි? එතනින් එහාට යන්න බෑ. ඒතර මොකද්ද වෙන්නේ? ඒතර වෙන්නේ ඒ සීමාවෙ මෙයා නවතිනවා. ඒකට අහුවෙලා ඒ ධ්‍යාන සැපයට අහුවෙලා මෙයා වාසය කරනවා. දැන් බැරි වෙලාවත් මෙයා එතනින් එහාට යන්න බැරුව මේ ධ්‍යාන සැපයට අහුවෙලා වාසය කරොත් එහෙම ඒ ධ්‍යාන සැපයේ දැන් මේකේ මෙතන සංස්කාර හැදෙනවනේ. හරි? කර්මයක් හැදෙනවනේ. ඔබ දන්නවනේ. දැන් සංස්කාර තුනක් තියෙනවා. ප්‍රධාන තුනක් තියෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ පිනට අනුව සකස් වෙන චේතනා. හරි? කර්ම. පිනට අනුව හැදෙන කර්ම, පුණ්‍ය කර්ම. ඊට පස්සේ අපුඤ්ඤාභි සංකාර. අපුඤ්ඤාභි සංකාර කියන්නේ පවට අනුව හැදෙන කර්ම. පාප කර්ම. හරි? හැබැයි තව එකක් තියෙනවා ආනිඤ්ඤාභි සංකාර කියලා. ආනිඤ්ඤාභි සංකාර කියලා කියන්නේ දැන් ධ්‍යානවලදී හැදෙනවා කර්මයක්. ඒතර ඒක පුණ්‍ය කර්මයක්, පිනක් තමයි ඒක. නමුත් ඒ පුණ්‍ය කර්මයට භාග්‍යතුන් විශේෂ නමක් දේශනා කළා. ආනිඤ්ඤාභි සංකාර කියලා. හරි? ඒතකොට අර සාමාන්‍ය පුණ්‍ය කර්මවලදී ඒ පිනට අනුව යාගේ විපාකයේ දෙන්න පුළුවන් දිව්‍ය ලෝකවල, මනුස්ස ලෝකවල, දැන් කොහේ හරි විපාක දෙන්න පුළුවන්. ඒ පිනට අනුව. සමහරවිට තිරිසන් ලෝකෙ ගිහිල්ලා පිනක් විපාක දෙන්න පුළුවන් නේ. හරි? කරන පිනක් තිරිසන් ලෝකෙ ගිහිල්ලා විපාක දෙන්න පුළුවන් නේ. අපි දන්නවා සමහර තිරිසන් සත්තු ඉන්නවනේ. මේ පින් විපාක දෙන්න තිරිසන් සත්තු ඉන්නවනේ. නමුත් මේ ධ්‍යානවලදී සකස් වෙන ඒ සංස්කාර, ඒ කර්මය විපාක දෙන්න ඕනන්නේ ඒ ධ්‍යානයට අදාළ ඒ ලෝකයක විපදිලා. දැන් මේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ මේ ධ්‍යානවලට කියනවා රූපාවචර ධ්‍යාන කියලා. මම රූප ධ්‍යාන. ඒතර ඒ රූපාවචර ධ්‍යානවලදී උපදින කර්ම හරි විපාක දෙන්න ඕනන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකයකමයි. එහෙනම් මේ ධ්‍යානවලට ඉපදලා නොපිහිරි ඒ ධ්‍යාන පිරෙහෙන්නේ නැතුව එයා කලුරිය කළොත් එහෙම එයා අනිවාර්යයෙන්ම ගිහිල්ලා උපදින්න ඕනේ ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකයක. රූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදලා එහෙදී ඒ කර්ම විපාක දෙන්න ඕනේ. මේ ධ්‍යානවල සකස් වෙන කර්ම. හරි? දැන් භාග්‍යතුන් වහන්සේ ලෝකයට පහළ වෙන්නත් ඉස්සලා සම්බුද්ධත්වයට භාග්‍යතුන්පත් වෙන්නත් ඉස්සරලා මේ ධ්‍යාන තිබුණානේ. ඒ කියන්නේ දැන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහිගෙන් නික්මිලා ගිහිල්ලා ආලාරකාලා මුද්දකරාම පුත්ත වගේ ඒ ගුරුවරු ළඟට ගිහිල්ලා ආලාරකාලාම ළඟ තිබුණා පළවෙනි ධ්‍යානය.
දෙවෙනි ධ්‍යානයක් තිබුණා. තුන්වෙනි ධ්‍යානයක් තිබුණා. හතරවෙනි ධ්‍යානයක් තිබුණා. ඒ කියන්නේ රූපාවචර ධ්‍යාන ඔක්කොම ටික තිබුණා. ඊට පස්සේ අරූපාවචර ධ්‍යානවලදී තිබුණා ආකාසානංචායතනෙ තිබුණා. විඥානංචායතනෙ තිබුණා. ආකින්චඤ්ඤායතනෙ තිබුණා. ධ්‍යාන ඒ කියන්නේ සමාපatti 7ක් දක්වා තිබුණා ආලාර කාලාම ළඟ. ඊට පස්සේ ආලාර කාලාම කියන ගුරුවරයා අතහැරලා ඒ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ළඟට ගියානේ උද්දකරාමපුත්ත ළඟට. ඒතර උද්දකරාමපුත්තගේ අෂ්ට සමාපත්තියම තිබුණා. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, ආකාසානංචායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥාන, නාසඤ්ඤායතන. මේ ධ්‍යාන 8ම තිබුණා. එනම් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලත් මේ ධ්‍යාන තිබුණා. හරි? මේ ධ්‍යාන තිබුණා. ඒතර ඒ ධ්‍යානවල අන්න එතකොට ඒ උදවිය ඒ ධ්‍යානවල තියෙන ඒ සැපයට ඒකට අහු වෙලා වාසය කළා. ඒකනේ දැන් ඒ උදවියට ඒ උදවියගේ මරණින් මත ඒ කට්ටිය යන්නේ බ්‍රහ්ම ලෝකෙ. දැන් මෛත්‍රී සමාධිය මෛත්‍රී ධ්‍යාන උපද ගන්න කට්ටිය බ්‍රහ්ම ලෝකෙ යනවා කෙනින්ම. හරි. ඒතර ඒ කට්ටිය හිතුවා ඒක තමයි නිෂ්ඨාව කියලා. නිෂ්ඨාව ඒකය කියලා හිතාගෙන ඒකේ රැවටිලා හිටිය දුස්සීට අහුවෙලා හිටිය රැවටිලා හිටිය. මේ බෝසතාණන් වහන්සේ මහා පුණ්‍යවන්ත වූ ඒ බෝසතාණන් වහන්සේ දැනගත්තනේ මෙතන නිෂ්ඨාව නොවේ කියලා. මේක නොවේ නිෂ්ඨාව කියලා. ඒකනේ ඒ දේවල් ඒව අතහැරියේ බෝසතාණන් වහන්සේ. ඒව අතහැරලා ගියේ බෝසතාණන් වහන්සේ සත්‍ය සොයාගෙන මේ තමන් තනියම මේ සත්‍ය හොයාගන්න ඕන කියලා. හරි. ඒතකොට ඔන්න එහෙනම් ඒ පළවෙනි ධ්‍යානයේ තුල ඒ විදිහට වාසය කරනවා මහා කච්චාන මහරහතන් දේශනා කරන ආයුෂ්මත්නි මේන්න මේකට කියනවා අජ්ජත්තං චිත්තං සම්ටිතං කියලා. ආධ්‍යාත්මයේ සිත පිහිටනවා කියලා මේකට කියනවා. ඉන්පස්සේ දේශනා කරනවා පුනච්ච පරං ආවුසු බික්කු විතක්ක ਵਿਚාරණං වූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භවං අවිතක්කං අවිචාරං සමාධිජම් පීති සුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් දෙවෙනි ධ්‍යානය. දෙවෙනි ධ්‍යානය එතන ඔන්න විස්තර කරන්නේ කොහොමද? විතක්ක ਵਿਚාරණං වූපසමා. එතන පළවෙනි ධ්‍යානයේ ඉක්මවා දෙවෙනි ධ්‍යානයට යද්දී ඒ කෙනාගේ විතර්ක ਵਿਚාර නැහැ. විතක්ක ਵਿਚාර නැහැ කියන්නේ එයාට ඒ සමාධි අරමුණේ සිත එයා ආයාසෙන් විතක් ਵਿਚාර කරන්න ඕනේ නැහැ. ඒක පිහිටලා තියෙනවා. හරි? පළවෙනි ධ්‍යානවල විතක්ක ਵਿਚාර තියෙන එක ගොරෝසුයි. විතක් ਵਿਚාර ගොරෝසුයි. හරි? ඒතර විතක්ක ਵਿਚාර ගොරෝසුයි කියලා කල්පනා කරලා ඒකෙන් ඉක්මවා යද්දී විතක්ක ਵਿਚාර සංසිඳෙන්න පටන් ගන්නවා. සංසිඳෙන්න පටන් අරගෙන විතක්ක ਵਿਚාර නැති වෙලා යනවා. නැති වෙලා යනකොට ආන්‍යා විතක්ක ਵਿਚාර නැති තත්ත්වය කියලා කියන්නේ දෙවෙනි ධ්‍යානය. හරි? ඒතර මේ දෙවෙනි ධ්‍යානේ එනම් භාවනා අරමුණ ගැන යාට විතර්ක ਵਿਚාර කරන්න ඕනේ නැහැ. ආයාසයෙන් ඕලාරික විතක්ක ਵਿਚාර කරන්න ඕනේ නැහැ. එහෙනම් විතක්ක ਵਿਚාරණ රූපසමා. එතකොට මේ විතක්ක ਵਿਚාර ගත්තොත් එimhe සමාධි අරමුණනේ. එයා විතක්ක ਵਿਚාර කරන්නේ. ඒතර ඒක යම් මට්ටමකට බහැරට හිත බහැරට විසිරෙන ස්වභාවයක් යම් මට්ටමකට බහැරට විසිරලා නෙමෙයි. නමුත් ඒක ඊට වඩා විතක්ක ਵਿਚාරවලට වඩා විතක්ක විචාර සංසිඳන තවදුරටත් සිත ආධ්‍යාත්මීයම තැම්පත් වෙන්නේ. ඇතුළෙම තැම්පත් වෙන්නේ. දැන් උන විතක්ක විචාර නැහැ. අජ්ජත්තං සම්පසාදනං. ආධ්‍යාත්මයෙන් එයා ප්‍රමුදිත බව ප්‍රසාදය ඇති වෙනවා. ආධ්‍යාත්මයේ ප්‍රසාදය ඇති වෙනවා. අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං. යා තුළ බලවත් වූ සිතේ එකඟ බවක් ඇති වෙනවා. හරි? සිතේ බලවත් වූ එකඟ බවක් ඇති වෙනවා. ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං විතර්ක නැති ਵਿਚාර නැති සමාධිජම් පීති සුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. සමාධිය තුලින් හටගත්තා වූ ප්‍රීතියත් සැපයත් ඇති දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. පළවෙනි ධ්‍යානයේ තිබුණේ විවේකජම් පීති සුඛං කියලා. දැන් මේකේ තියෙන්නේ සමාධිජම් පීති සුඛං. සමාධිය තුලින් බලවත් වූ සමාධිය තුලින් හටගත්තා වූ ප්‍රීතියත් සැපයත් ඇති දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. එහෙනම් මේකෙත් එයාට ඒ දෙවෙනි ධ්‍යානය තුල තියෙනවා සමාධිය තුලින් හටගත්තු ප්‍රීතියත් සැපයත්. එතනක් තියෙන්නේ බලවත් වූ විඳීම් තියෙන්නේ. ඒ වේදනාවට අහු වෙනවනේ. ඒ දෙවෙනි ධ්‍යානය තුල තියෙන සමාධියෙන් හටගත්තු ප්‍රීතියත් සැපයත් කියන විඳීමට අහු වෙනවනේ. ඒකට මේ දේශනා කරන්න ඊළඟට තස්ස සමාධිජ පීති සුඛානුසාරී විඥානං හෝති. ඒ සමාධියෙන් හටගත්තු ප්‍රීතිය සැපයෙත් ඒකට අනුසාරව විඥානය සකස් වෙනවා. විඥානය පිහිටනවා ඒකේ.
සමාධිජ පීති සුඛස්සාද ගතිතං. ඒකේ ආස්වාදයක් තියෙනවා. ඒ සමාධි පීති සුඛේ සමාධිය තුළින් හටගත්තු පීති සුඛේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයට ගිජු වෙලා වාසය කරනවා කියනවා. සමාධිජ පීති සුඛස්සාද ගතිතං. සමාධිජ පීති සුඛස්සාද විනිබත්තං. ඒ සමාධියෙන් තුළින් හටගත්තු ඒ ප්‍රීතිය සැපේටත් බැඳෙනවා කියනවා. සමාධිජ පීති සුඛස්සාද සංයෝජන සංයුත්තං. සමාධිය තුළින් හටගත්තා වූ ප්‍රීතිය සැපේතේ සංයෝජනයට අහු වෙලා වාසය කරනවා කියනවා. බලන්නකෝ. දැන් බාහිර දේවල් ගැන හිතන්නේ නැතුව බාහිරට හිත විසිරෙනවා කියලා දැන් භාවනා කරන්න ආවා. හරි? දැන් සමාධියක් වඩන්න ආවා. සමාධිය තුලත් හිර වෙනවා. බලන්න කොච්චර දේවල් අපිට ඉගෙනගෙන ඒවා බැහැර කර යන්න ඕනද? නේ? අපි හිතන්නේ මේ බාහිරට හිත විසිරීම විතරයි ප්‍රශ්නේ කියලානේ. නෑ. සමාධියත් තුල හිරවීමක් ප්‍රශ්නයක්. හරි? සමාධියෙන් එහාට යන්න බැරිව සමාධිය තුළ සිරවීමක් ප්‍රශ්නයක්. ඒක බලවත් වූ ප්‍රශ්නයක්. මොකද ඒක මේ අකුසලෙත් නෙවෙයිනේ. අකුසලෙත් නෙවෙයි. ඒකට පටස් කරලා අපි අහු වෙන්න පුළුවන්. හරි? අන්න එහෙනම් ඒ සංයෝජනයට අහු වෙලා වාසය කරනවා. මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා අජ්ජත්තං චිත්තං සම්ටිතන්ති උච්චති. ආයෂ්මත්නි මේන්න මේකටත් කියනවා ආධ්‍යාත්මයේ සිත පිහිටියා කියලා. දැන් ඔය දෙවෙනි ධ්‍යානෙ. ඊට පස්සේ විස්තර කරනවා පුණජපරං ආවසෝ බික්කු පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති. සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති තන් තතියඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් තුන්වෙනි ධ්‍යානය. දැන් දෙවෙනි ධ්‍යානෙ ඉක්මවලා යා තුන්වෙනි ධ්‍යානෙට ගියා. දැන් තුන්වෙනි ධ්‍යානෙ තුල කොහොමද තියෙන්නේ? පීතියාච විරාගා. එතකොට දෙවෙනි ධ්‍යානය තුල ඉන්න කෙනාට දැන් පළවෙනි ධ්‍යානය තුල ඉන්න කෙනාට විතක්ක ਵਿਚාර ගොරෝසුයි කියලා යා විතක් තේරෙද්දී විතක්ක ਵਿਚාරය සංසිඳවන්න උත්සාහ කරනවා. එතකොට තමයි විතක්ක ਵਿਚාරය යම් මට්ටමකට කියන්නේ ගිහිල්ලා වල සංසිඳුනට පස්සේ තමයි ඒක තමයි දෙවෙනි ධ්‍යානය. විතක්ක ਵਿਚාර නෑ දෙවෙනි ධ්‍යානෙ තුල. දෙවෙනි ධ්‍යානයේ ඉන්න කෙනාට ගොරෝසුයි කියලා තේරෙනවා ප්‍රීතිය. හරි? ප්‍රීතිය ගොරෝසුයි කියලා තේරෙනවා දෙවෙනි ධ්‍යානයේ ඉන්න කෙනාට. එතකොට යාට ප්‍රීතිය ගොරෝසුයි කියලා තේරෙනකොට ඒකේ ආදීනව දකිමින් ප්‍රීතිය ආදීනව දකිමින් යා ප්‍රීතිය සංසිඳවන්න පටන් ගන්නවා. හරි? ඒතර ප්‍රීතිය සංසිඳනකොට ප්‍රීතිය කෙරෙහි නොඇලීම ඇති වෙනවා. ප්‍රීතියාච විරාගා. ප්‍රීතිය කෙරෙහි නොඇලීම ඇති වෙනකොට සිත උපේක්ෂාවටපත් වෙනවා. හරි? ඇයි දැන් ඔන්න බලන්නකෝ ප්‍රීතියයි සැපයයි ගත්තොත් ප්‍රීතිය මනසට දැනෙන එකක්. සිතට දැනෙන එකක්. සැපය කයට දැනෙන එකක්. දැන් කායට දැනෙන ප්‍රීතිය කියලා කියන්නේ නැහැ අපි. හරි? කායට දැනෙන සැපය. ප්‍රීතිය දැනෙන්නේ මනසට. සිතට ප්‍රීතිය දැනෙන්නේ. එතකොට ප්‍රීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති. ප්‍රීතිය මේ නැති වෙලා ගියාට පස්සේ ප්‍රීතිය සංසිඳුණාට පස්සේ මනසට උපේක්ෂාවක් දැනෙනවා. දැන් මනස ප්‍රීතියට ඇලෙන්නේ නැහැ සිතට. ඒතර මනසේ තියෙන මොකද උපේක්ෂාවක්. හරි? හැබැයි කයි සැපේ තියෙනවා. කය සැපේ උපේක්ෂාවටපත් වෙලා නැහැ. කයි සැපේ තියෙනවා. ඒක මේ කියන්නේ පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති. හැබැයි මෙයා ඉන්නේ කොහොමද? සිහියෙන්. සතෝච සිහියෙන් ඉන්නේ. සතෝච සම්පජානෝ නුවණින් ඉන්නේ. සුකංච කායේන පටිසංවේදේති. කයින් සැපයක් අත්විඳිනවා. බලන්නකෝ. සිතේ ප්‍රීතිය නැති වෙනකොට සිත උපේක්ෂාවටපත් වෙනවා. හැබැයි මෙයා සිහියෙන් යුක්තව නුවණින් යුක්තව කයි සැපයක් අත්විඳිනවා. සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති. මේ தත්වයට ආර්යයන් වහන්සේලා කියන යන්තං අරියා ආචික්ඛන්ති. ආර්යයන් වහන්සේලා මේ தත්වය හඳුන්වනවා කොහොමද? උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති. උපේක්ෂාවෙන් යුක්ත සිහියෙන් යුක්ත උපේක්ෂා සහගත සැප විහරණය කියලා හඳුන්වනවා. සිහියෙන් යුක්ත උපේක්ෂා සහගත සැප විහරණය කියලා හඳුන්වන්නේ ආර්යයන් වහන්සේලා මේකටයි. ඒක මේ කියන්නේ. අචිකන්ද උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති තන් තති අඥානං උපසම්පජ්ජ විහෙරති. මෙන්න මේ තුන්වෙනි ධ්‍යානෙ උපදවගෙන වාසය කරනවා. ඒක තුන්වෙනි ධ්‍යානෙ තුල තියෙන්නේ දැන් පළවෙනි ධ්‍යානයේ තුල අංග පහක් තිබුණා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා. දෙවෙනි ධ්‍යානයට එනකොට විතක්ක ਵਿਚාර නැහැ. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුන තියෙනවා දෙවෙනි ධ්‍යානයේ. දැන් තුන්වෙනි ධ්‍යානයට එනකොට ප්‍රීතිය නැහැ.
සැපයයි උපේක්ෂාවයි දෙක තියෙනවා. ඒකාග්‍රතාවයයි දෙක තියෙනවා. දැන් ඔන්න එහෙනම් දැන් ඉන්නේ තුන්වෙනි ධ්‍යානෙ. තුන්වෙනි ධ්‍යානෙ ඉන්න කෙනාට මොකද්ද වෙන්නේ කියලා බලන්නකෝ ඊට පස්සේ. උපේක්ඛා සුඛානුසාරී විඥානං හෝති. දැන් අලුත් අරුබුදේ හට ගන්න. මොකද්ද? උපේක්ෂා සහගත සැපයට අනුව විඥානي හැසිරෙනවා. දැන් ඒ තුළ විඥානය පිහිටනවා. උපේක්ෂා සහගත සැපේ විඥානය පිහිට. උපේක්ඛා සුඛස්සාද ගතිතං. ඒ උපේක්ෂා සහගත සැපේ ආස්වාදයට අහු වෙලා වාසය කරනවා. බලන්න කොච්චර අනුතුරු තියෙනවද කියලා. මේක ධ්‍යාන වඩන කෙනාටත් උපේක්ෂා සහගත සැපේ ආස්වාදයට ගිජු වෙලා වාසය කරනවා. උපේක්ඛා සුඛස්සාද විනිබද්දං. උපේක්ෂා සහගත සැපේ ආස්වාදයට බැඳිලා වාසය කරනවා. ඊට පස්සේ උපේක්ඛා සුඛස්සාද සංයෝජන සංයුත්තං. උපේක්ෂා සහගත සැපේ ඒ ආස්වාදයේ සංයෝජනයේ සමග එකතු වෙලා වාසය කරනවා. මහා කච්චායන මහරහතන් දේශනා කරන අජ්ජත්තං චිත්තං සම්ටිතං තුච්චති. ආශ්මත් මෙන්න මේකට කියනවා ආධ්‍යාත්මී සිත පිහිටනවා කියලා. දැන් ඔන්න තුන්වෙනි ධ්‍යානෙ මෙයා ඉන්නේ. දැන් තුන්වෙනි ධ්‍යානෙ ඉන්න කෙනාට දැන් තේරෙන්න පටන් ගන්නවා මේ සැපේ ගුරුසුයි කියලා. සැපේ කටුවක් කියලා. තුන්වෙනි ධ්‍යානෙදි තමයි ඒක තේරෙන්නේ සැපේ කටුවක් කියලා. මේ හඳුන්වන මේ සැපේ කාම සැපේ නෙවෙයි. මේ සැපය මේ ධ්‍යාන සැපය. හරි? ඒ ධ්‍යාන සැපයත් කටුවක් කියලා තේරෙනවා. ඒක ගුරුසුයි කියලා තේරෙනවා. තුන්වෙනි ධ්‍යානෙ ඉන්න කෙනාට. එයා ඊට පස්සේ ධ්‍යාන සැපේ ආදීනව දකිමින් ඒ ධ්‍යාන සැපේ නොවැළෙන්න උත්සාහ කරනවා. එතකොට මේ ධ්‍යාන සැපය ක්‍රමක්‍රමෙන් ධ්‍යාන සැපය ඒක මේ එයාට තුලින් සමතකයටපත් වෙනවා. ධ්‍යාන සැපේ. එතකොට ධ්‍යාන සැපය නැති වෙලා යනවා. මේ ධ්‍යාන සැපය නැති තත්ත්වය කියලා කියන්නේ හතරවෙනි ධ්‍යානෙ. මේ සැපේ නිරුද්ධ වුණා කියලා කියන්නේ හතරවෙනි ධ්‍යානෙ. දැන් ඔන්න මහා කච්චායන මහරහතන් දේශනා කරන පුණ්‍යචපරං ආවසෝ බික්කු සුඛස්සච පහානා. ආයුෂ්මත් භික්ෂුව සැපයත් ප්‍රහාණය කරලා දුක්ඛස්සච පහානා. දුක ප්‍රහාණය කරලා තිබුණේ කොහොමදත්? පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා. සොම්නස් දොම්නසත් දෙකත් ප්‍රහාණය වෙලා තිබුණේ. අත්තංගමා අදුක්ඛං අසුඛං දුකත් නැති සැපයත් නැති උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. හතරවෙනි ධ්‍යානයටපත් වෙනවා. හතරවෙනි ධ්‍යානයේ විතක්කත් නැහැ, විචාරත් නැහැ, ප්‍රීතියත් නැහැ, සැපයත් නැහැ. මුකුත් නැහැ. තියෙන්නේ බලවත් වූ උපේක්ෂාව විතරයි. ඒ උපේක්ෂාව පිරිසිදු උපේක්ෂාවක්. බුදුරජාන් වහන්සේ මේ හතරවෙනි ධ්‍යානය තුළ තියෙන උපේක්ෂාව බුදුරජාන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඒවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනී විගතූපක් කිලේසේ මුදු බුහුතේ කම්මනී ඨිතේ ආනෙන්ජප්පත්තේ කියලා මෙහෙම වචන ගොඩකින් බුදුරජාන් වහන්සේ දේශනාවලදී මේ හතරවෙනි ධ්‍යානය තුළ තියෙන උපේක්ෂා පිරිසිදු උපේක්ෂාව විස්තර කරලා තියෙනවා. ඒවන් පරිසුද්ධි ඒක ඊතරම් පිරිසිදුයි. පරිසුද්ධි පරියෝදාතේ බබලනවා. අනංගනී විගතූපක් කිලේසේ කෙලෙස් වලින් මේ කිලිටු වෙලා නැහැ. අනංගනී විගතූපක් කිලේසේ මුදු බුහුතේ මෘදුයි කම්මනී කර්මණ්‍යයි ඨිතේ ස්ථිරව පිහිල්ලා තියෙනවා. ආනෙන්ජප්පත්තේ නිවන දෙසට නැමිලා තියෙනවා. ආනෙන්ජප්පත්තේ හතරවෙනි ධ්‍යානය තුල තියෙන පිරිසිදු උපේක්ෂාව. හැබැයි බලන්නකෝ ඒ පිරිසිදු උපේක්ෂාවෙත් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? තස්ස අදුක්කම සුඛානුසාරී විඥානං හෝති. ඒ පිරිසිදු උපේක්ෂාවක් කියන්නේ සැපයක්නේ. හරි? විඳීමක්නේ. උපේක්ෂාව කියන්නේ සැපයක් නෙවෙයි. විඳීමක්නේ. උපේක්ෂාව කියලා කියන්නේ ඒ වේදනාවේ, ඒ විඳීමේ උපේක්ෂා සහගත විඳීමේ විඥානේ පිහිටන්න පටන් ගන්න. ඒකට අනු විඥානේ පිහිටන්න පටන් ගන්න. අදුක්කම සුඛස්සාද ගතිතං. ඒ උපේක්ෂා සහගත ඒ විඳීමේ ආස්වාදයට සිත ගිජු වෙලා වාසය කරනවා. අදුක්කම සුඛස්සාද විනිබත්තං. ඔය උපේක්ෂා සහගත සැපේ ආස්වාදයේ උපේක්ෂා සහගත විඳීමේ ආස්වාදේ සිත බැඳිනවා. අදුක්කම සුඛස්සාද සංයෝජන සංයුත්තං. ඒ උපේක්ෂා සහගත ඒ විඳීමේ ඒ ආස්වාදයේ සංයෝජනයත් එක්ක එකතු වෙලා වාසය කරනවා. අජ්ජත්තං චිත්තං සම්ටිතං උච්චති. ආශිමත්නි ඕනෝකට කියනවා ආධ්‍යාත්මී සිත පිහිටියා කියලා. දැන් බලන්නකෝ ධ්‍යාන වඩද්දී ඒ ධ්‍යානවලත් අපි හිර වෙන අවස්ථා තියෙනවා ධ්‍යානවල. එතන එහාට යන්න බෑ.
හරි. ඒතකොට එතනින් එහාට යන්න නම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හොතට යාට නුවණින් හොතට කල්පනා කරලා ඒකට කරන්න ඕන මොකද්ද කියලා අපි හොතට ඉගෙන ගන්න වෙනවා. නේ? එහෙනම් ඔන්න ඔය තමයි අජ්ජත්තං චිත්තං සම්ටිතං කියලා කියන්නේ ඔන්න ඔකට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්ටිතං වෙන්න නෙවෙයි. අජ්ජත්තං චිත්තං අසම්ටිතං. අසම්ටිතං වෙන්න. ඒ කියන්නේ ධ්‍යාන වඩන්න එපා කියන එකද? නෑ. ධ්‍යාන වඩන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. ඔන්න බලන්නකො මේ දේශනා කරන්න කොහොමද කියලා. කතංචාවසෝ අජ්ජත්තං චිත්තං අසම්ටිතං තුච්චති. ආශ්මත්නි මොකද්ද ආධ්‍යාත්මයේ සිත නොපිහිටියා කියලා කියන්නේ. අසම්ටිතං තුච්චති. මොකද්ද නොපිහිටියා කියලා කියන්නේ. ඉදාවසෝ බික් විච්චේව කාමෙහි විච්ච අකුසලී ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. අර විදිහටම පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා. හරි? තස්ස න විවේකජ පීති සුඛානුසාරී විඥානං හෝති. එයාගේ සිත අර පළවෙනි ධ්‍යානය තුල තියෙන විවේකජ පීති සුඛයේ ඒ සුඛානුසාරීව විඥානෙ පිහිටන්නේ නැහැ. හරි? එහෙම වෙන්න නම් මොකද්ද කළ යුත්තේ? කළ යුත්තේ ඒ පළවෙනි ධ්‍යානය තුල තියෙන විවේකයෙන් හටගත්තු ප්‍රීතියේ සැපයේත් අනිත්‍යය කල්පනා කරන්න ඕනි. එහෙනම් ඒකේ අනිත්‍ය කල්පනා කරනකොට තමයි ඒ විවේකයෙන් හටගත්තු ප්‍රීතියේ සුඛයේත් අනිත්‍ය ගැන මෙයා මෙනෙහි කරලා තමයි ඒකේ විඥානීය නොපිහිටා තියෙන්නේ. ඒකේ සිත පිහිටන්නේ නැතුව තියෙන්නේ. ඒකට සිත නොබැඳී තියාගන්න පුළුවන්. ඒකට ගිජු නොවි වාසය කරන්න පුළුවන්. ඒතර නැත්තම් ඒක ගිජු වෙනවා. හැබැයි ඒක අනිත්‍යයි කියලා තේරුම් ගත්තොත් එහෙම. හරි. ඒ අනිත්‍යයි කියලා තේරුම් ගන්න ඒකේ අනිත්‍ය දකින්න එයාගේ සිත ඒකේ පිහිටන්නේ නැතුව යනවා. ඒකේ පිහිටලා තියෙන්නේ නැතුව යනවා. එයාගේ සිත. හරි. ඒක අල්ලගන්නේ නැහැ එයා. පළවෙනි ධ්‍යානය තුල තියෙන ඒ විවේකයෙන් හටගත්තු ප්‍රීතිය සැපයත් අල්ලගන්නේ නැහැ එයා. ඒකට බැඳෙන්නේ නැහැ එයා. හරි. ඒක එතනින් පස්සේ යාට එතනින් එහාට යන්න පුළුවනි. ඕනනම් පුළුවනි යාට ඒකේ පළවෙනි ධ්‍යානය තුල ඒක විදර්ශනා කරලා කෙලෙස් ප්‍රහාණය දක්වා යන්න පුළුවනි. පළවෙනි ධ්‍යානය තුල ඉඳගෙන. ඒකම විදර්ශනා අනිත්‍යව දැකලා යාට ඒ අනිත්‍ය දැකීම තුලින්ම අනිත්‍ය වටහා ගැනීම තුලින්ම යාට හොඳට විදර්ශනා කරලා කෙලෙස් ප්‍රහාණය කරන්න පළවෙනි ධ්‍යානය තුලම පුළුවන් අවස්ථාවක් තියෙනවා. හරි. ඊට පස්සේ ඔන්න යා ඊළඟට මේ මහකච්චාන මහරහතන් දේශනා කරනවා ආයුෂ්මතු මෙන්න මේකට කියනවා අජ්ජත්තං චිත්තං අසම්ටිතං කියලා. අජ්ජත්තං චිත්තං අසම්ටිතං කියලා කියනවා මෙන්න මේකට. ඊට පස්සේ පුණ්‍යචපරං ආවසෝ භික්ඛු විතක්ක ਵਿਚාරාණං වූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජම් පීතිසුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. හරි. එතකොට දෙවෙනි ධ්‍යානෙ තුල තියෙනවා සමාධිය තුලින් හටගත්තා වූ ප්‍රීතියත් සැපයත්. එතකොට එයා කොහොමද තස්ස න සමාධිජ පීති සුඛානුසාරී විඥානං හෝති. හැබැයි මේ සමාධියෙන් හටගත්තු ප්‍රීතියේ සැපයේත් එයාගේ විඥානය පිහිටන්නේ නොපිහිටා තියෙන්න නම් ඒ සමාධිය තුලින් හටගත්තු ප්‍රීතිය සැපයත් එයා අනිත්‍යව දකින්න ඕනි. හරි. ඒකත් අනිත්‍ය විදිහට ඒකෙත් හට ගැනීම නැතිවීම දකින්න ඕනි. මේක ස්පර්ශයෙන් පත්‍යෙන් හටගත්තේ කියලා දකින්න ඕනි. ආන්නේ විදිහට දකින්නකොට එයා ඒකේ අනිත්‍යයට තේරෙන්න පටන් ගන්නවා. එතකොට අරකේ විඥානය පිහිටන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? න සමාධිජ පීති සුඛස්සාද ගතිතං. එයා ඒ සමාධිය තුලින් හටගත්තු ප්‍රීතිය සැපේත් ආස්වාදයේ ගිජු වෙලා වාසය කරන්නේ. න සමාධි ප්‍රීති සුඛස්සාද විනිබද්දං. ඒ සමාධිය තුලින් හටගත්තා වූ ප්‍රීතියේ සැපේත් ඒ ආස්වාදයට බැඳිලා වාසය කරන්නේ. සමාධිජ පීති සුඛස්සාද සංයෝජන සංයුත්තං. ඒ සමාධිය තුලින් හටගත්තා වූ ප්‍රීතිය සැපේත් ඒ ආස්වාදයේ සංයෝජනයත් එක්ක තුලා වාසය කරන්නේ. ආයුෂ්මත් මෙන්න මේකට කියනවා මොකද්ද? අජ්ජත්තං චිත්තං සම්ටිතන්ති උච්චති කියලා. ආධ්‍යාත්මික සිත නොපිහිටනවා කියලා. ඊළඟට පුණ්‍යචපරං ආවසෝ බික්කු පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති. මේ තුන්වෙනි ධ්‍යානය. උපේක්ඛකෝච විහෙරති. දැන් තුන්වෙනි ධ්‍යාන මම අපහු ඔබට කියන්න ඉස්සෙල්ලා මම කියපු නිසා. ඒතර තුන්වෙනි ධ්‍යානය තුල තියෙන ඔබ දන්නවා මේ වෙනකොට තුන්වෙනි ධ්‍යානය තුල තියෙනවා. දැන් පළවෙනි ධ්‍යානය තුල විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව තිබුණා. දෙවෙනි ධ්‍යානයේ විතක්ක ਵਿਚාර නැහැ. පීති සුඛ ඒකාග්‍රතාව තියෙනවා. තුන්වෙනි ධ්‍යානයේ ප්‍රීතිය නැහැ. සැපයත් ඒකාග්‍රතාවයක් තියෙනවා. පීතියාච විරාගානේ. එතකොට තුන්වෙනි ධ්‍යානයේ
සැප සහගත උපේක්ෂාව තියෙනවා. උපේක්ෂා සහගත සැපේ තියෙනවා. තුන්වෙනි ධ්‍යානෙ. මෙන්න මේ උපේක්ෂා සහගත සැපයේ විඥානීය පිහිටන්නේ නැහැ. ඊට අනුසාරව විඥානීය පිහිටන්නේ නැහැ. ඇයි ඒක අනිත්‍ය විදිහට දකින්නවා යා. හරි. හොතන අනිත්‍ය විදිහට කල්පනා කරද්දී ඒ හට ගැනීම නැතිවීම දකින්න මිසක් ඒකේ එයාට උපාදාන කරගන්න දෙයක් නැහෙනේ. හරි. උපාදාන කරගන්න දෙයක් තියෙන්නේ නිට්ටයයි කියලා එයාට තේරුණොත් නේ. අනිත්‍යයි නම් හටගත්තු දේ හටගත්තු මොහොතේ නැති වෙලා යනවා නම්. හරි. නැති වෙලා යනවා මොකද්ද එයාට උපාදාන කරගන්න තියෙන්නේ? අනිත්‍ය වූ දෙයක් නේ. අනිත්‍ය වූ දෙයක් මේ නැති වෙලා ගියපු දෙයක් උපාදාන කරගන්නේ කොහොමද? ඒක නිසා එයා ඔන්න මේ අනිත්‍ය හොඳට තේරුම් ගනිද්දී එයාගේ විඥානීය තුල පිහිටන්නේ නැහැ. උපේක්ඛා සුඛස්සාද ගතිතං. ඒ උපේක්ෂාගත සැපේ ආස්වාදයට එයා අහු වෙන්නේ. ගතිතව වාසය කරන්නේ. උපේක්ඛා සුඛස්සාද විනිබද්දං. උපේක්ෂා සහගත ඒ සැපේ ආස්වාදී බැඳෙන්නේ. උපේක්ඛා සුඛස්සාද සංයෝජන සංයුත්තං. ඒ උපේක්ෂා සහගත සැපේ ඒ සංයෝජනයත් එක්ක එකතු වෙලා වාසය කරන්නේ. ඒ ආස්වාදී සංයෝජනයත් එක්ක එකතු වෙලා වාසය කරන්නේ. මෙන්න මේකට කියනවා අජ්ජත්තං චිත්තං සම්ටිතං කියලා. තව එකයි තියෙන්නේ. පුනිචපරං ආවසෝ බික්කු සුකස්සච පහනා දුක්ඛස්සච පහනා. දැන් හතරවෙනි ධ්‍යානෙ. දැන් මම මේක එකත් අපුව මම ඔබට පාලියෙන් කියන්න යන්නේ නැහැ. මොකද කාල වේලාව නැති නිසා. එතකොට මේ හතරවෙනි ධ්‍යානය තුළ තියෙන්නේ පිරිසිදු බලවත් වූ උපේක්ෂා විතරයි. හරි. එතකොට හතරවෙනි ධ්‍යානය තුළ තියෙන පිරිසිදු බලවත් වූ ඒ පිරිසිදු උපේක්ෂාවේ ඒකේ එයා අනිත්‍ය විදිහට දකිනවා. ඒ උපේක්ෂාවත්. ඒකත් උපේක්ෂාව කියලා කියන්නේත් විඳීමක්. හරි. උපේක්ෂාව කියන්නේත් විඳීමක්. ඒ විඳීම හටගන්නෙත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එහෙනම් ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා විඳීම ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ස්පර්ශය නැතිකොට නැති වෙලා යනවා කියලා ඒකේ අනිත්‍යව හොඳට දකිනවා. හරි. අනිත්‍යද කල්පනා කරද්දී ඒ උපේක්ඛා සහගත තස්සන අදුක්කම සුඛානුසාරී විඥානං හෝති. එයාගේ සිත එයාගේ විඥාණය ඒ අදුක්කම සුඛය ඒ කියන්නේ උපේක්ෂා සහගත විඳීමේ විඥාණය පිහිටන්නේ. අදුක්කම සුඛස්සාද ගතිතං. ඒ උපේක්ෂා සහගත විඳීමේ ආස්වාදයට ගිජු වෙලා වාසය කරන්නේ. අදුක්කම සුඛස්සාද විනිබද්දං. ඒ උපේක්ෂා සහගත විඳීමේ ආස්වාදයට බැඳෙන්නේ. අදුක්කම සුඛස්සාද සංයෝජන සංයුත්තං. ඒ උපේක්ෂා සහගත විඳීමේ ආස්වාදී සංයෝජනයත් එක්ක එකතු වෙලා වාසය කරන්නේ. මේ දේශනා කරනවා මෙන්න මේකටත් කියනවා අජ්ජත්තං චිත්තං අසන්ටිතං කියලා. එතකොට මහා කච්චායන මහරහතන් දේශනා කරනවා ආයුෂ්මත්නි ඔන්න ඔකටයි කියන්නේ ආධ්‍යාත්මයේ සිත නොපිහිටනවා කියලා. දැන් ඔන්නතර මේ සූත්‍ර දේශනාවේ අපි දැන් අදට දේශනා මං හිතන්නේ මේ උද්දේශ විභංග සූත්‍රයේම දේශනා තුන මේ තුන්වෙනි දේශනාව කළේ. හරි. ඒතර අද සම්පූර්ණයෙන් අපි කරේ අජ්ජත්තං චිත්තං සම්ටිතං කියන්නේ මොකද්ද? අජ්ජත්තං චිත්තං අසම්ටිතං කියන්නේ මොකද්ද කියන එක. ආධ්‍යාත්මයේ සිත පිහිටනවා කියන්නේ මොකද්ද? ආධ්‍යාත්මයේ සිත නොපිහිටනවා කියන්නේ මොකද්ද කියන එක. අද අපි විස්තර කළේ. ඒතර මේ වෙනකොට අපි විස්තර කළා ඉවරයි. බහිද්ධාචස්ස විඥානං වික්කිත්තං විසටං කියන්නේ මොකද්ද කියන එකත් බහිද්ධාචස්ස විඥානං අවික්කිත්තං අවිසටං කියන්නේ මොකද්ද කියලාත් විස්තර කළා. ඊට පස්සේ අද විස්තර කළා අජ්ජත්තං චිත්තං සම්ටිතං කියන්නේ මොකද්ද? අජ්ජත්තං චිත්තං අසම්ටිතං කියන්නේ මොකද්ද කියලා අද විස්තර කළා. තව එතකොට අපිට තියෙනවා එකක් විස්තර කරන්න. ඒ තමයි අනුපාදා පරිතස්සනා කියන්නේ මොකද්ද? අනුපාදා අපරිතස්සනා කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න තියෙනවා. ඒක හිට දවසට අපි කතා කරමු. ඉතින් අද දවසේත් මේ උතුම් දේශනාවේ අපි මං හිතන්නේ ඔබට ගොඩාක් දහම් කරුණු ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති. මේ උතුම් දේශනාවේ අපි ඒ දහම් කරුණු හොඳට නැවත අහන්න. මේ පොත් වහන්සේ අරගෙන නැවත කියවන්න. අපගේ ගුරු දේවතුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පරිවර්තනයේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේ පරිවර්තනය අරගෙන ඔබ කියවන්න. ඉතින් ඔබට හොඳට මේ ධර්මයේ ධාරණය කරගන්න. ඒ ධර්මයෙන් නුවණින් විමසන්න. ඔබ අප හැම දිනාට මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයේ දරුවේ අංක 107 B ED දාබරේ මාවතී
නාරාහෙම්පිට කොළඹ 5 යන ලිපිණියේ පදිංචි පින්වත් හෙට්ටිආරච්චිගේ රංජනී මංගලිකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ මිය පරලොව ගිය කෑරළගේ සුමනාවතී මෑණියන්ට ශාන්ති බොතේජු දියණියට සහ සුනිල් බොතේජු ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීම. ඒ තමයි මූලික අරමුණ. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මම මේ උතුම් දේශනාව ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ මේ උතුම් දේශනාව ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සීල දෙනා එකතුලා මේ රැස් කරගත්තු පින අපි මුලින්ම අනුමෝදන් කරමු. අපගේ පින්කම සීලූම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සීලූම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටද බහවහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදු සසුනේ මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්ව දරූ සීල පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව්පකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සීලෝම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලොවගේ ඥාතීන්ටද සසර දුකින් නිදහස් වෙන්න මේ පින උපකාර වෙත්වා. හෙට්ටිආරච්චිගේ රංජනී මංගලිකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසත් මේ පින උපකාර වෙත්වා. දායකත්ව දරූ පින්වතුන්ට එම පවුල සියලු පින්වතුන්ට නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ට උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.